समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदं धम्मत्सविन खालु अयन बधन्ता धम्मत्सविन खालु अयन बधन्ता धम्मत्सविन खालु अयन बधन्ता। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स। උතුම් ධර්ම අභිසමය පිණිස අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කිරීම උදෙසා සදැහැති බැතිබර දායකත්වය සිදු කරනු ලබන්නේ වැල්ලම්පිටිය වෙන්නාවත්තේ පදිංචි ජයන්ත පෙරේරා මහතා ඇතුළු පවුලේ සියලු දෙනාම විසින් අපි කල්පනා කරගන්නට වටිනවා ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකය පිළිබඳව ලෝකය අවබෝධ කර ගැනීම පිණිස ලෝකයෙන් එතර වීම පිණිස දේශනා කොට වදාරන්නට යෙදුණු ලෝකයේ පිළිබඳ ලෝක සංඥාව හරිහැටි තේරුම් ගැනීම පිණිස උපකාර වෙන සූත්‍ර දේශනාවක් තමයි වේදනා සංයුත්තේට අදාළව ලෝකාන්ත ගමන සූත්‍ර දේශනාව කියලා කියන්නේ. මේ ලෝකාන්ත ගමන සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනකොට මේකේ විස්තර ආකාරයේ අවබෝධය භික්ෂුන් වහන්සේලාටත් එකපාර ලැබෙන්නේ නැහැ. ඒ අවබෝධය උද්දේශයෙන් මුලදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු වෙලාවේ ඒ සූත්‍රයේ විස්තර වශයෙන් ආනන්ද හාමුදුරුවන්ට කියලා භික්ෂුන් වහන්සේලා තෝරගෙන නැවත භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනකොට ඒ ආනන්ද හාමුදුරුවන් වහන්සේ ඒ දේශනා කරපු විස්තරය ඒ ආකාරයෙන්ම දරන්න නිවැරදි කියන දෙය භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. මහණෙනි ගමනින් ලොව කෙරවල දත හැකියයි දැක්ක හැකියයි පැමිණිය හැකියයි මම නොකියමි. මහණෙනි ලොව කෙරවලට නොපිමින දුකෙහි කෙරවල කිරීමකදු මම නොකියමි. මේ වදාරා භාග්‍යවතුන් වහන්සේ පුනස්සෙන් නැගිටලා වෙහෙරට පිවිසිලා යනවා. ඒ කියන්නේ ගමන් කරලා ලෝකේ කෙරවලට පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. ලෝකේ කෙරවල දකින්න පුළුවන් කමක් නැහැ. ලෝකේ කෙරවල කිරීමක් නැහැ කියනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා ලොව කෙරවල කරන්නේ නැතුව දුක කෙරවල කිරීමක් කරන්න පුළුවන් කමකුත් තියෙනවා කියලා මම කියන්නේ නැහැ. මෙච්චරයි දේශනා කරන්නේ. එතකොට අපි කල්පනා කරන්න වෙනවා ලෝකේ කෙරවල කිරීම ගමනෙන් සිද්ධ කරන්නටත් බෑ කියනවා. ලෝකේ කෙරවල කරන්නේ නැතුව දුක කරවල කරන මාර්ගිකුත් නෑ කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. එහෙමනම් ලෝකේ කෙරවල කරන්න ලෝකේ දැනගෙන ඉන්න වෙනවනේ. නේද? ලෝකේ කෙරවලට පැමිණෙන්න ලෝකේ අවසන් කරන්න
ලෝකේ කුමක්ද කියලා දැනගෙන ඉන්න වෙනවා. එතකොට ගමනින් ලෝකේ කෙරවල හැකි කෙරවල කරන්න බෑ කියන එකේ අර්ථය මොකක්ද? ලෝකේ ලෝක සංඥාව පිළිබඳ හරිහැටි අවබෝධයක් නැති වුණාම අපිට ලෝකය කියනකොට මැවිලා එන්නේ මොකද්ද මතකෙට එන්නේ? ලෝකය කියනකොට මෙනෙහි වෙන්නේ මොකද්ද? ලෝකය කියනකොට අපිට මෙනෙහි වෙන්නේ ඉර හඳ තාරකා ගස්ගල් ඇලදොල ගංගා මහා සමුද්‍ර ආදියෙන් සමන්විත මිනිස්සයෝ සත්වයෝ ජීවත් වෙන පවතින තියෙන ලෝකයක් පිළිබඳව තමයි මතක් වෙන්නේ. එතකොට ලෝකයේ කෙරවලට යන්නේ නැතුව දුක කෙරවල කරන්න බෑ. නමුත් ලෝකේ කෙරවල කොයි විදිහටද හොයාගන්නේ? අපි හිතමු අපි ලංකාවේ ඉන්නේ කියලා. ලංකාවේ ඉඳලා අපි ලෝක වටේ ඇවිදින ලෝකේ කෙරවල හොයන්න ගමන් කර කර. අට දිශාවටම ඇවිදලා බලනවා. ඉහළට ගිහින් බලනවා, පහළට ගිහින් බලනවා. ලෝකේ කෙරවල කරන්න පුළුවන්ද? දුක කෙරවල කරන්න පුළුවන්ද? එහෙම ගමන් කළා කවුරු හරි ගමනෙන් ගිහිල්ලා ගුවනින් හරි කමන්නේ. කොයි විදියට හරි ගිහිල්ලා හොයාගෙන ඉන්න පුළුවන්ද කාට හරි දුක කෙරවල වෙන තැනක් ගමන් කළා? බෑනේ. නමුත් ලෝකේ කෙරවලට යන්නේ නැතුව දුක කෙරවල කරන්නටත් බෑ කියනවා. ලෝකේ කෙරවලට යන්නේ නැතුව දුක කෙරවල කරන්නටත් බෑ. ලෝකේ වටේම ගියත් ලෝකේ කෙරවල හොයාගන්න බැරි වුණා කාටවත්. ඇවිදලා කොහෙදිවත් හොයාගන්න බැරි වුණා. එහෙනම් මේකයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ගමනින් ලොව කෙලවර කළ නොහැකි. ගමන් කළා ලොව කෙලවර කරන්න බෑ. අපි මේ ලෝකේ වටේ කියලා කිව්වනේ. එහෙනම් මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකෙට ගමන් කළා, දිව්‍ය ලෝකෙන් බ්‍රහ්ම ලෝකෙට ගමන් කළත් කොයි ආකාරයක ගමන් කිරීමක් සිදු කළත් ලෝකේ කෙරවල හොයන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කෙරවල කරන්න බෑ. ලෝකේ කෙරවල දකින්නේ නැතුව, ලෝකේ කෙරවල කරන්නේ නැතුව, ලෝකේ අවසානය දකින්නේ නැතුව දුකේ අවසානෙකුත් නැහැ. දුකේ කෙලවරකුත් නැහැ. දුක්ඛ නිරෝධයකුත් නැති බව බුදුරජාණන් වහන්සේ පනවනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා නොබෝ වෙලාවකින් භික්ෂූන්ට හිතක් පහළ වෙනවා. එවත්නි මේ භාග්‍යවතුන් වහන්සේ ලොව ගමනින් කෙරවල කළ නොහැකි, නමුත් ලෝකේ කෙරවල කරන්නේ නැතිව දුක කෙරවල කරන්නටත් බෑ කියලා මේ උද්දේශයාගේ අරුත කුමක්ද කියලා දේශනා කරන ලද දෙහි උද්දේශයේ අරුත කුමක්ද කියලා අපි විස්තර වශයෙන් දැනගන්න ඕන. කොයි විදිහටද මේක දැනගන්නේ? එහෙම කල්පනා කරනට භික්ෂූන්ට සිතක් පහළ වෙනවා. මේ ආයුෂ්මත් ආනන්ද තෙරණුන් වහන්සේ ශාස්ත්‍රු වහන්සේ විසින් කෙටියෙන් කියන ලද දෙය අපිට මොකද්ද? විස්තර වශයෙන් ප්‍රකාශ කළයි කියලා භික්ෂුන් වහන්සේලා කතා කළා. ආනන්ද තෙරුන් වහන්සේ හමුවට යනවා. ඒතර මේ ආනන්ද තෙරුන් වහන්සේ සමීපයට ගිහිල්ලා සතුටු සාමිච්චියදීලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මොකද්ද? ලොව කෙරවලට ගමනින් යන්න පුළුවන් කමක් නැහැ. නේද? ගමනින් ලොව කෙරවල කළ නොහැකි, අවසන් කළ නොහැකි, ලොව කෙරවල කිරීමක් නැතුව දුකේ කෙරවල කිරීමක්ද මම නොදකිමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ස්වාමීනි, මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද උද්දේශයේ අරුත් විස්තර වශයෙන් විස්තර කරලා අපිට කියලා දෙනවා නම් මැනවි ස්වාමීනි කියලා ආනන්ද හාමුදුරුවන්ගෙන් ඉල්ලීම කරනවා. එවත්නි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, ගමනින් ලොව කෙරවල දත හැකියයි, දැක්ක හැකියයි, පැමිණිය හැකියයි මම නොකියමි. මහණෙනි, ලොව කෙරවලට නොපැමිණ
දුකෙහි කෙරවල කිරීමකදු මම නොකියමි. මේ උද්දේශය බෙදලා විස්තර කරලා දේශනා කරනවා නම් කොයි විදිහටද දේශනා කරන්නේ? ඇවැත්නි එසේනම් මේක අහගන්න. මනවින් මෙනෙහි කරන්න. මම කියන්නම්. එතකොට භික්ෂුන් වහන්සේලා මේ ආනන්ද හාමුදුරුවන්ගෙන් ආපු දෙය බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට උද්දේශ මගින් දේශනා කරපු දෙය විස්තර වශයෙන් ආනන්ද හාමුදුරුව භික්ෂුන්ට පෙන්වලා දෙනවා. ඇවැත්නි යමක් නිසා ලෝකේහි ලෝකයේ යන දැනීම ඇත්තේ ලෝකයේ යන හැඟීම ඇත්තේ වේනම් ශාසනයෙහි මේ ලෝකයේ ඇයි කියනු ලැබේ. ඇවැත්නි යමක් නිසා ලෝකයේ ලෝකයේ යන දැනීම ඇත්තේ ලෝකයේ යන හැඟීම ඇත්තේ වේනම් ශාසනයෙහි මේ ලෝකයේ ඇයි කියනු ලැබේ. දැන් මෙහෙම කිව්වට අපිට තේරෙන්නේ නැතුව ඇති මෙහෙම කිව්වත් නේද? ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ දේශනා කරන ඇවැත්නි කුමක් නිසා ලෝකයේ යන දැනීම ඇත්තේ ලෝකයේ යන හැඟීම ඇත්තේ වේද? ඔන්න යම් කිසි දෙයක් නිසා ලෝකයේ යන හැඟීම සකස් වෙනවා නම් ඇති වෙනවා නම් බිහි වෙනවා නම් අන්න ඒකට ලෝකයයි කියනවා. ඒක ශාසනයේ ලෝකයේ විදිහට හඳුන්වනවා. එහෙමනම් කුමක් නිසාද මේ ලෝකයේ යන දැනීම ඇති වෙන්නේ? ලෝකයේ යන හැඟීම ඇති වෙන්නේ ඇවැත්නි ඇස නිසා ලෝකයේහි ලෝකය යන හැඟීම ඇත්තේ ලෝකයේ යන දැනීම ඇත්තේ වෙයි. කද ඇස නිසා ලෝකෙහි ලෝකයේ යන හැඟීම දැනීම ඇති වෙනවා. කන නිසා ලෝකෙහි ලෝකයේ යන හැඟීම දැනීම ඇති වෙනවා. නාසය නිසා ලෝකෙහි ලෝකයේ යන හැඟීම දැනීම ඇති වෙනවා. ඊට පස්සේ දිව නිසා ලෝකෙහි ලෝකයේ යන හැඟීම දැනීම ඇති වෙනවා. කය නිසා ලෝකෙහි ලෝකයේ යන හැඟීම දැනීම ඇති වෙනවා. මනස නිසා ලෝකෙහි ලෝකයේ යන හැඟීම දැනීම ඇති වෙනවා. එහෙනම් අපි කල්පනා කරගන්නට ඕන මෙන්න මේ විදිහට මෙන්න මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස නිසා ලෝකේහි ලෝකේ යන හැඟීම ඇති වෙනවා නම් මෙන්න මේක ශාසනයෙහි ලෝකය කියලා කියනවා. එහෙනම් මොකද්ද ශාසනයේ ලෝකය කියන්නේ? ඇහැ කන නාසය දිව ශරීරය මනස. මෙන්න මේ ටික නිසා තමයි ලෝකේ කියන හැඟීම ඇතිවන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකේ කෙරවල ගමනින් යන්න පුළුවන් කමක් නැහැ කියලා දේශනා කළා. නේද? ඇහි කෙරවලට ගමනින් යන්න පුළුවන්ද? නාසයේ දිවේ ශරීරයේ කයේ කෙරවල කරන්න පුළුවන්ද ගමනින් ගිහිල්ලා? පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ඇහි කෙරවලට ගියොත් පැමිණියොත් තමයි දුකේ කෙරවලට යන්නේ, දුකේ කෙරවලට පැමිණෙන්නේ. එහෙනම් ඇහැ කෙරවල කරන මාර්ගයේ ප්‍රතිපදාව තමයි ලෝකේ කෙරවල කරන මාර්ගයේ ප්‍රතිපදාව. කන කෙරවල කරන මාර්ගයේ ප්‍රතිපදාව තමයි ලෝකේ කෙරවල කරන දුක කෙරවල කරන මාර්ගයේ ප්‍රතිපදාව. නාසය කෙලවර කරන මාර්ගයේ ප්‍රතිපදාව තමයි ලෝකේ කෙරවල කරන දුක කෙරවල කරන මාර්ගයේ ප්‍රතිපදාව. දිව කය මනස කෙරවල කරන ප්‍රතිපදාව තමයි එහෙමනම්
ලෝකයේ කෙරවල කරන දුක කෙරවල කරන මාර්ගය ප්‍රතිපදාව බවට පත් වෙන්නේ. ඔන්න එහෙමනම් යම් කිසි කෙනෙක් ලෝකයේ කෙරවලට පැමිණෙන්නේ නැතුව දුක කෙලවර කරන්නේ නැහැ කියනවා. එහෙනම් ඇහැ කන නාසය දිව ශරීරයේ කෙරවල නොකර කොයිම මොහොතකවත් දුක කෙරවල කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ලෝකයේ කෙරවලට පැමිණෙන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. නමුත් අපි හිතනවා නම් ඇහැ කන නාසය දිව ශරීරයේ කෙරවල මරණයෙන් සිද්ධ වෙනව නේද? එහෙනම් දුක නැති වෙන්නේ මරණයෙන් පස්සේද? මරණයෙන් පස්සේ ලෝකේ කෙරවලට යනවද? අපි හිතන් ඉන්නවා මරණයෙන් මත්තේ මොකක් වෙනවා කියලාද? ඇහැ කන නාසය දිව ශරීරය කෙරවල වෙනවා කියලා. අපි එහෙම හිතන් ඉන්නේ මොකක් නිසාද? ඇහැ ඇති කල්ලි ඇහැට බැසගෙන, කන ඇති කල්ලි කනට බැසගෙන, නාසය ඇති කල්ලි නාසයට බැසගෙන, දිව ඇති කල්ලි දිවට බැසගෙන, කය ඇති කල්ලි කයට බැසගෙන, මන ඇති කල්ලි මනට බැසගෙන මම වෙමි, මම ඉඳීමි, ලෝකය තුල මා ජීවත් වෙමි කියන අවිද්‍යා සහගත දෘෂ්ටියට බැහැලා තමයි අපි හිතන්නේ මොකද්ද? මාව මල දවසට ඇහැ කන නාසය දිව ශරීරය ඉවරයි. ඇහැ කන නාසය දිව ශරීරයේ කෙරවලට ගියා. එහෙම යන්න පුළුවන්ද කෙරවලට? බෑයි. විඥාණය ඇති කල්හි නාම රූප ධර්මතාවය අනිවාර්යයෙන්ම පැනවෙනවා. අපි මේ සම්මත මරණයෙන් ඇහැ කන නාසය දිව ශරීරය ඉවරයි කියලා කිව්වට ඉවරයිද? ඉවර වෙන්නේ නැහැ. මොකද විඥානයේ යම්තනක පහළවන්නේද අනිවාර්යයෙන්ම ලෝකයේ සමුදය එතන තියෙනවයි. විඥානයේ පහළ වෙන තැන ඇහැ රූප කන සද්ද නාසය ගන්ධ දිව රසය කය පහස මන ධම්මේ පහළවීම සකස් වෙනවා. මරණයෙන් මත්තේ කෙරවල කරන විදිහක් ගැන නෙවෙයි මේ දේශනා කරන්නේ නේද? කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇහැ කියන ධර්මතාවය අවබෝධ කර ගැනීමේ අඩුපාඩුව නිසා ඇහි කෙරවලට යන්න මැරෙන්න ඕනි කියලා. ඉතින් එහෙමනම් හරි ලේසියිනේ. මොකද්ද නිවන් දකින්න කරන්න තියෙන්නේ? කඩුවක් අරගෙන බෙල්ල කපා ගන්නවයි. ඇහැ කන නාසය දිව ශරීරය කෙරවල කළ නිවන් දකින්න. මේ එහෙම අදහසකින් නෙවෙයි කියන්නේ, මේක බොහොම ගැඹුරු අර්ථකථනයක්. මේ ලෝකෝත්තර අර්ථයක් මේ ධර්ම කාරණාව තුල ගැඹෙලා පවතිනවා. ඒ ලෝකෝත්තර අර්ථය හරිහැටියට නොතේරුණොත්, නියමාකාරයෙන් වටහා ගන්නට නොහැකි වුණොත්, නියමාකාරයෙන් අවබෝධ කරගන්නට නොහැකි වුණොත් අපිට දුක කෙරවල කරන්න බෑ. ඇසේ කෙරවලට පැමිණෙන්න එහෙමනම් ඇස කුමක්ද යන්න අවබෝධ කරගත යුතුයි නේද? කනේ කෙරවලට පැමිණෙන්න කන කුමක්ද කියලා අවබෝධ කරගත යුතුයි. නාසයේ කෙරවල කරන්ට නම් නාසයේ කුමක්ද යන්න අවබෝධ කරගත යුතුයි. දිව කෙරවල කරන්නට දිව කුමක්ද යන්න අවබෝධ කරගත යුතුයි. කය කෙරවල කරන්නට නම් කය කුමක්ද යන්න අවබෝධ කරගත යුතුයි. දැන් අපි කල්පනා කරමු මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන්නේ කුමක්ද කියලා අවබෝධ කරගන්නට විදිහක් නේද? විදිහක් බලමු. දැන් අපි හිතමු කෝටු කෑල්ලක් ගන්නවා. මේක තේරුම් ගන්න මම පුංචි උපමාවක් කියන්නේ. කෝටු කෑල්ලක් අරගෙන අපි ඇහැට ඇනගෙන යනවා. ඇහැට අනිනකොට උපදින්නේ අපි ඇහැ කියලා හිතන එකට අපි අයිනවා.
එහෙම අනින්න උපදින්නේ චක්කු විඥාණයද කාය විඥාණයද? උපදින්නේ අයිනකොට උපදින්නේ කාය විඥාණය. අපි කෝටුවක් කරන් නාසයට ඇනගෙන යන උපදින්නේ මොකද්ද? කාය විඥාණය. අපි කනට ඇනගෙන යන උපදින්නේ මොකද්ද? කාය විඥාණය. අපි දිවට අයිනවා උපදින්නේ මොකද්ද? දිව්‍යා විඥාණය. එහෙනම් අපි තීරුම් ගන්නට වෙනවා අපි ඇහැ කන නාසය දිව ශරීරය විදිහට මේ හුවා දක්ව ගන්න හුවා දැක්විල්ල බොහොම බරපතල විදිහේ වරදක් තියෙනවා. ඒ වරද නොතේරෙන කම්ම අපිට ඇහැ කන නාසය දිව ශරීරය පිළිබඳව තේරෙන්නේ නැහැ. බුද්ධ දේශනාවට අනුව ගත්තම ඇහැ අනිච්චයි දුක්ඛයි අනාත්මයි විපරිණාම ධම්මයි. නේද? කන අනිච්චයි දුක්ඛයි අනාත්මයි විපරිණාම ධම්මයි. නාසය අනිච්චයි දුක්ඛයි අනාත්මයි විපරිණාම ධම්මයි. දිව අනිච්චයි දුක්ඛයි අනාත්මයි විපරිණාම ධම්මයි. කය අනිච්චයි දුක්ඛයි අනාත්මයි විපරිණාම ධම්මයි. මනස අනිච්චයි දුක්ඛයි අනාත්මයි විපරිණාම ධම්මයි. එහෙමනේ. එහෙනම් අපි ඇහැ කන නාසය දිව ශරීරය අනිච්ච භව දුක්ඛ භව අනාත්ම භව විපරිණාම ධම්ම බව අවබෝධ කරගන්නටම වෙනවා. ඇහැ අනිච්ච දුක්ඛ අනාත්ම විපරිණාම ධම්ම බව අවබෝධ කරගන්නට වෙනවා. එතකොට මේ විපරිණාමය කියන වචනය අපිට ගොඩාක් වැදගත් වෙනවා ඇහැ පිළිබඳ අවබෝධ කරගන්නට යනකොට. ඒ වැදගත් කියලා කියන්නේ විපරිණාමය කියන වචනේට මොකක්ද අර්ථකථනය? විපරිණාමය කියන වචනේට අර්ථකථනය පරිණාමය විපරිණාමය. පරිණාමය කියන්නේ මොකද්ද? පරිණාමය වෙනවා කියන්නේ වෙනස් වෙනවා. දැන් අපි කියනවානේ මනුස්ස සංහාරයේ පරිණාමය. නිකන් ලෝක සම්මත එහෙම කියනවානේ. එහෙනම් පරිණාමය වීම කියලා කියන්නේ වෙනසකට භාජනය වීම. වෙනස් ස්වභාවයකට පත්වීම නේ? වෙනස් ස්වභාවයකට පත්වීම. එහෙමනේ. එහෙනම් ඔන්න අපි කල්පනා කරලා බලන්න වෙනවා විපරිණාමය කියන්නේ මොකක්ද? එහෙම නැයි කි විරුද්ධ පැත්ත. මොකක්ද කියන්නේ? වෙනස් වීමකටපත් වෙන්නේ නැහැ කියන එක. වෙනස් වීමකටපත් වෙන්නේ නැත්නම් කොහොමද අනිත්‍ය වෙන්නේ? අනිත්‍ය වෙන්නේ කොහොමද? අනිත්‍යයි කියන්නේ වෙනස් වෙනවා කියන එකනේ. අනිත්‍යයි කියන්නේ වෙනස් වෙලා යනවා කියන එකනේ. ස්ථිර භාවයක් නැහැ, වෙනස් වෙවි යනවා කියන එකනේ. එහෙමද? අපිට බැලූ බැල්මට අපි අනිත්‍ය ගලපගන්නේ කොහෙන්ද? අපි අනිත්‍ය ගලපගන්නේ මේ වෙනස් වෙවි යන ධර්මයක් විදිහට. තියෙන දෙයක වෙනස් වීම පනවල තමයි අපි මොකද්ද කරන්නේ? තියෙන දෙයක වෙනස් වීම ගලපගෙන තමයි අපි අනිත්‍ය විග්‍රහ කරගෙන තියෙන්නේ. මම මෙහෙම කියන්නම්, ඔබ හොඳට කල්පනා කරන්න. නුවණින් මෙනෙහි කරන්න. ඇහැ කන නාසය දිව ශරීරය කියන
දෙය අපි භෞතිකව නිත්‍ය සංඥාවෙන් තියෙන ධර්මයක් විදියට පනව ගන්නවා. තියෙන ධර්මයක් විදියට පනව ගන්නවා. ඒ පනවා ගැනීමෙන් පසුව අපි බලාගෙන ඉන්නවා ඇහැ වෙනස් වෙන විදිහ. ඇහැ පුංචි කාලේ තිබිලා තරුණ භාවයට පත් වෙලා ඉන්පසුව මැදි වයසෙන් වයෝවෘද්ධ භාවයට පත් වෙලා පෙනීම අඩපණ වෙලා ඇහැ ජරා ජීර්ණ භාවයට පත් වෙලා ඇහැ නැති වෙලා යනවා. කන නාසය දිව ශරීරයත් එවැනි ආකාරයේ ක්‍රියාකාරීත්වයකට භාජනය වෙලා ඇහැ වෙනසිලා නැසිලා නැති වෙලා යනවා. ඒ නිසා ඇහැ අනිත්‍යයි. ඒ අනිත්‍ය වූ ධර්මතාවය නිසාම ඒ ජරා මරණයට පත් වෙන ඇහැ දුකයි. ඒ නිසා මේක ආත්ම වශයෙන් අපිට තියාගන්නට බෑ. ඒක වෙනස් වෙලා යනවා. එහෙම ගත්තොත් මොකද්ද වෙන්නේ? එහෙම අරගෙන අපි හිතනවා ඇහි කෙරවලට යන්න පුළුවන්ද? එහෙම අරගෙන ඇහැ කෙරවල කරන්න පුළුවන්ද? ඇහි කෙරවල වෙන පාටක් නම් පේන්නේ නැහැ. ඇහැ දිර දිරා වෙනසි නැති වෙවි ආය ඇහැ සකස් වෙවි වෙනසි නැති වෙවි තියෙනවා මිසක කෙරවලක් පේන්න නැහැ. කෙරවල කරන්න බෑ. අනිත් කාරණාව තමයි ඇහැ කන නාසය දිව ශරීරය අවබෝධ කළොත් අනිවාර්යයෙන් මේ කාන්ත වශයෙන්ම මොකක් අවබෝධ කළා වෙනවද? ලෝකය අවබෝධ කළා වෙනවා. ලෝකය අවබෝධ කළොත් ලෝකේ කෙරවල කළා වෙනවා. ලෝකේ කෙරවල කළොත් දුක කෙරවල කළා වෙනවා. එතකොට ඇහි එවැනි දිරීන් ස්වභාවයත් වෙනස් වීම ස්වභාවයත් ජරා මරණ දුකට භාජනය වීමේ ස්වභාවයත් කියන කරුණු කාරණා ටික අවබෝධ කර ගැනීම පිණිස අමුතුම જાතියේ නුවණක් ඥානයක් ඕන වෙනවද? ප්‍රඥාවක් ඕනිද? ඇයි මේක බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර හිටපු ශාස්ත්‍රවරුන්ට මෙහෙම එකක් තේරෙන්නේ නැද්ද? මේක බුද්ධ ශාසනයෙන් පරිබාහිර වූ අන්‍ය ශාසනය තුල ඇත්තන්ට වැටහෙන්නේ නැද්ද? වැටහෙනවා. ඉතින් අපිට ඇයි නිකමටවත් මෙනෙහි වෙන්නේ නැත්තේ මේ තථාගත නිර්මල බුද්ධ වචනය පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු පෙර නොවිසු විරුද්ධහමක්. ඉතින් තථාගතයන්න් වහන්සේ දේශනා කළේ අපි දන්න එකම නම් අපි දන්න ටිකම නම් අපිට තියෙන අවබෝධයම නම් අපි තථාගත කියලා කියන්නේ නේද? අපි ලෝක ශ්‍රේෂ්ඨ අසම සම කියලා භාග්‍යවතුන් වහන්සේට කියන්නේ නැහැනේ නේද? එහෙනම් අපි තේරුම් ගන්න වෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඇස තියෙන ධර්මයක් විදිහට නෙවෙයි. අනිදස්සනං සප්පටිගම් ධම්මායතන පරියාපන්නම්. මොකද්ද මේ කියන්නේ? අනිදස්සනං සප්පටිගම් ධම්මායතන පරියාපන්නම් කියන්නේ. අනිදස්සනයි කියන්නේ මොකද්ද? දර්ශනය කරන්නට බෑ. සප්පටිගයි කියන්නේ ස්පර්ශය වෙනවා. ධම්මායතන පරියාපන්න ඒ මොකද්ද? ධම්මායතන පරියාපන්න කියන්නේ භෞතිකයෙන් පනවන්න බෑ. ඒක ධම්මායතනයක් නේද? ධම්මායතනය පරියාපන්න කියන්නේ මොකද්ද? ඇසුරු කරගන්නවා. ඇසුරු වෙනවා. එතකොට ධම්මායතනය කියලා අපි මන ධම්ම ගැන කතා කරනකොට කියනවනේ. එතකොට ධම්මායතනය කියන එක අපිට දකින්න දෙයක්ද මෙනෙහි වෙන දෙයක්ද? මෙනෙහි වීමෙන් අත්දකින්න දෙයක් නේ. එහෙනම් අපි තේරුම් ගන්නට වෙනවා
ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන මේ සියල්ලටම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කොහොමද? අනිදස්සන වූ ශප්පටික වූ මොකද්ද? ධම්මායතන පරියාපන්න වූ ධර්ම. නමුත් අපිට සනිදස්සන වූ ධර්ම වෙලාද නැද්ද? එහෙනම් සාමාන්‍ය ලෝකයාගේ ලෝක විවහාරයේ ඇහැ පිළිබඳව දරාගෙන ඉන්න අදහස තුල ලෝකේ කෙරවල කරන්නට පුළුවන් කමක් දෙන්නේ නැහැ. ඔවුන්ට ලෝකේ කෙරවල වුන් දකින්නේ ඇහැ කන නාසය දිව ශරීරයෙන් යුක්ත ලෝකේ ඇවිදින පුජ්‍යලයා මොකද්ද? ඇවිදින්නේ ගමන කොතන හරි නතර කළා නිවනෙන් සැනසෙන විදිය. ඊළඟ කාරණාව තමයි අපි මතක තබාගත යුතු. ඇහැ කන නාසය දිව ශරීරයේ පහළවීම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ආකාරය අනුකූලව විස්තර කරගත්තොත් චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. තර බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ චක්කුංච පටිච්ච රූපේච uppajjatiනේ. එතකොට බුදුරජාණන් වහන්සේ කොතන හෝ දේශනා කරනවාද චක්කුංච පටිච්ච uppajjati මොකද්ද? චක්කුංච පටිච්ච චක්කුංච uppajjati කියලා. චක්කුංච පටිච්ච සෝතංච uppajjati. චක්කුංච පටිච්ච ඝානංච uppajjati. චක්කුංච පටිච්ච දිව්‍යංච uppajjati. චක්කුංච පටිච්ච කායංච uppajjati. මෙහෙම පැනවීමක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා නොකළා වූ භාසිතයක් අපි කොයිතරම් දරාගෙන සිටියත් බුද්ධ භාසිතයසේ එය බුද්ධ භාසිතයක් වෙන්නේ නැහැ, රැවටෙනවා පමණයි. එනම් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුකූලව බුද්ධ වචනේ ප්‍රකාරව කවදාකවත් ඇහැට ඇහැ ස්පර්ශ විය නොහැකි. ඇහැට කන ස්පර්ශ විය නොහැකි. ඇහැට නාසය ස්පර්ශ විය නොහැකි. ඉතින් ඇහැට නහය ස්පර්ශ වෙලා උපදින විඥාණය මොකද්ද? ඉතින් පොඩ්ඩක් කල්පනා කරන්න එපැයි නුවණ යොමු කරලානේ. අපි නිකන් කටට ආවට කියන්නේ නැතුව නේද? ඇහැට දිව ස්පර්ශ වෙලා උපදින විඥාණය කුමක්ද? ඇහැට දිව ස්පර්ශ වෙලා උපදින විඥානයක් තියෙයිද? නෑනේ. එතකොට ඇහැට දිව ස්පර්ශ වෙලා උපදින විඥාණයට අපි මොකද්ද කියන්නේ? චක්කුන් දිව්‍යංච විඥානන්ද. එනිසා අපි මතක තියාගන්න වෙනවා කිසිම කලක චක්කු විඥානයෙන් කන නාසය දිව ශරීරයේ අත්දැකීම ලැබිය නොහැකි. ලැබිය හැකියයි අපි සම්මත කරනවා නම් ඒ බුද්ධ භාසිතේමයි කියා ප්‍රකාශ කරනවා නම් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට කරන අභූත චෝදනාවක් වෙනවා. ඒ ධර්මයට කරන අභූත චෝදනාවක් වෙනවයි. බුද්ධ භාසිතේ කිසිම තැනක කොයිම වෙලාවකවත් ඇහැට ඇහැ කන නාසය දිව ශරීරයේ ස්පර්ශ වෙන බවක් පෙන්වා අවධාරන්නේ නැති නිසා. ඊළඟ කාරණාව කොයිම තැනකදීවත් භාග්‍යවතුන් වහන්සේ ඇස තිබෙන පවතින ධර්මයක් විදියට පෙන්වා අවධාරලා නැහැ. මහණෙනි ඇහැ උපදින සුළුයි.
කන උපදින සුළුයි, නාසය උපදින සුළුයි, දිව උපදින සුළුයි, කය උපදින සුළුයි, මනස උපදින සුළුයි. තියනවා කියලාද දේශනා කළේ? ඉපදිනවා කියලාද? ඉපදිනවා. ඇහැ ඇති කල්ලි ඇහැට බැසගෙන ලෝකයේ ලෝකයයි යන සංඥාව පවත්වන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා. කන ඇති කල්ලි කනට බැසගෙන ලෝකයේ ලෝකයයි සංඥාව පවත්වනවා කියනවා. ඊළඟ බලන්නකෝ. ඇහැ ඉපදිච්ච තැන අපි මොකද්ද කරන්නේ? ලෝකෙමයි මමමයි කියලා නිත්‍ය සංඥාවෙන් අල්ල ගන්නවා. කන ඉපදිච්ච තැන ඒකට බැහැ ගන්නවා අනේ ලෝකය කියලා. නේද? නාසය දිව ශරීරය ඉපදිච්ච තැන ඒකට බැහැගෙන ඒක රමණය කරනවා, ඒක මඤ්ඤණා කරනවා. එහෙමනම් අපි මතක තියාගන්නට ඕන ඒ ආකාරයෙන් ලෝකේ අල්ලගෙන නේද? ලෝකේ රමණය කරගෙන ලෝකය තුල මුලාවට පත්වීම කියන්නේ මොකක් වගේ එකක්ද? මොකක් වගේ එකක්ද? ලෝකේ අල්ලගෙන ලෝකය තුල මුලාවට පත්වීම කියන්නේ හරියට මායාගේ ග්‍රහණයට අහු වුණා වගේ එකක්. ඇහැට බැහැගත්තා කියන්නේ කොහෙටද බැස්සේ? ලෝකෙට බැස්සා. ලෝකෙට බැස්සා කියන්නේ කුමට බැස්සා කියන එකද? දුකට බැස්සා. යම් තාක් තැනක ඇහැ කන නාසය දිව ශරීරය ඇති බවට ගැනීමම මොකක් ඇති බවට ගැනීමද? ලෝකය ඇති බවට ගැනීම. ඇහැ කන නාසය දිව ශරීරය මඤ්ඤණා කිරීම, එහෙම නැත්නම් රමණය කිරීම, එහි බැස ගැනීම මොකද්ද? දුක මඤ්ඤණා කිරීමමයි, දුක තුල බැස ගැනීමමයි, දුකේ පිහිටීමමයි. නේද? අපි එහෙමනම් මේ ඇහැ කන නාසය දිව ශරීරයේ පිළිබඳව තියෙන අනවබෝධය ඉවත් කරගෙන අවබෝධයක් ඒ පිළිබඳව ඇති කරගත යුතු වෙනවා. මනා නුවණක් ඥානයක් ඒ පිළිබඳව පහළ කරගත යුතු වෙනවා. මොකද මේ ඇහැ කන නාසය දිව ශරීරයේ පිළිබඳ නුවණකින් තොරව, ඥානයකින් තොරව, ප්‍රඥාවකින් තොරව අපිට දුක කෙරවල කර ගැනීමකුත් සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. දුකේ කෙරවලක් පනවන්න පුළුවන් කමක් නැහැ. ඇයි අපිට ඇහි කෙරවලක් පේන්නේ නැහනේ? අපිට පේන්නේ අතීතයේ තිබුණු දැමුත් තියෙන අනාගතයට පවතින නැහැ. අපිට පේන්නේ කාල කාලාන්තරයක් තිස්සේ ආත්මගතව ආපු ඇහැක්. කාල කාලාන්තරයක් තිස්සේ ආත්මගතව අනාගතයට යන ඇහැක්. නේද? ඊයේ තිබුණු දැන් තියෙන අනාගතයට යන ඇහැක්. ඊළඟ කාරණාව, ඇහැ තියෙන තැනක් නැති ධර්මයක්. නමුත් අපිට ඇහැ තියෙන තැන හම්බෙලාද නැද්ද? ඇහැ කොහෙද තියෙන්නේ ඇත්තටම? ඇහැ කොහේ හරි තියෙනවද හේතු ප්‍රත්‍යයෙන් උපදින බව භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවාද? ඇහැ හේතුප්‍රත්‍යයෙන් උපදින ධර්මයක්. නමුත් අපිට ඇහැ තියෙන ධර්මයක්. ඇහැ තියෙන ධර්මයක් විදිහට අරගෙන අපි මොනවා කළත්, ඔළුවෙන් හිටගෙන හිටියත්, දත් මිටි කෑවත් නේ, නිවන් දැක්කා කියලා හිතාගෙන හිටියත්, ඇහැ තියෙන තැන පනවගෙන ඇහැ කුණු වෙන හැටි බලබලා හිටියත්, ඇහැ ගලවන හැටි, ඇහැ කුඩු වෙන හැටි, ඇහැ අන්ධ වෙන හැටි, ඇහැ නොපෙනෙන හැටි බලාගෙන හිටියත් ධර්ම අபிසමය නම් වෙන්නේ නැහැ. දුක සමුදය තුලම කොටු වෙනවා නේද? නිරෝධ මාර්ගයක් පෙනෙන්නටවත් නැහැ. එහෙමනම් අපි කල්පනා කරගත යුතුයි
ඇහැද කනද නාසයද දිවද ශරීරයද කෙරවල කරන්නට නම් ඒකාන්ත වශයෙන්ම ඇහැ කන නාසය දිව ශරීරයේ පහළවීම පිළිබඳව මනසිහියකින් මනානුවණකින් අවබෝධ කරගත යුතු වෙනවා. ගවේෂණය කරගත යුතුම වෙනවා. ඒ අවබෝධයෙන් තොරව ඒ ගවේෂණයෙන් තොරව අපිට මොකක් කරන්න බැරිද? දුක් කෙරවල කිරීමක් කරන්නට නම් පුළුවන් කමක් නැහැ. දුක් කෙරවල කිරීමක් කරන්නට නම් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මෙහෙම කල්පනා කරමු. මෙහෙම හිතමු. ඔබට ඇහැ පිළිබඳව කන නාසය දිව ශරීරය පිළිබඳව අසවල් තැන තියෙන අසවල් තැන පිහිටලා තියෙන පුංචි කාලේ ඉඳලා තියෙන ධර්මයක් විදියට දැනගන්නේ කොහින්ද? දැනගන්නේ කොහෙන්ද? සරලවම බැලුවොත් ඔබ සිතින් මෙනෙහි කරනවා. එහෙම නැත්නම් විඥාණයෙන් මෙනෙහි කළා දැනගන්නවා. නේද? ඒ විඥාණය පහළ වුණේ නැත්නම් ඔබට ඇහැ කන නාසය දිව ශරීරය ඇති බවට හඳුනා ගන්න පුළුවන්ද? බෑනේ. ඇහැ කන නාසය දිව ශරීරයට ඇති බවට හඳුනා ගන්නට බෑ. එහෙනම් ඔන්න අපිට පොඩි අදහසක් එන්න ඕන. ඇහැට බැහැ ගන්නට නම් අනිවාර්යෙන්ම චක්කු විඥානය පහළ වෙන්න ඕන. කනට බැහැ ගන්න නම් සෝත විඥානය පහළ වෙන්නම වෙනවා. ඒ ඉතින් සෝත විඥාණයෙන් තොරව කන ගැන අත්දැකීමක් ලබන්න බැරි නිසා. පුළුවන්ද? ඉතින් අපි අත්දැකීම ලැබලා තියෙන්නේ කන ගැන මොකෙන්ද? අපි ලැබලා තියෙන්නේ දෙයනේ චක්කු විඥානේ. කන ගැන අත්දැකීම අපි ලැබලා තියෙන්නේ චක්කු විඥානේ. පුදුම ආශ්චර්යයක් ඒක. ඇයි? බුදුරජාණන් වහන්සේටවත් ගෝචර නොවිච්ච දෙයක් තමයි අපි මේ ගෝචර කරගෙන තියෙන්නේ. ඇයි ඉතින් චක්කු විඥාණයෙන් ඇහැ පනවලා. චක්කු විඥාණයෙන් ඇහැ පනවලා. ඒ නිසා අපි මතක තියාගන්න ඕන අපි චක්කු විඥාණයෙන් පනවනවා නම් පනවන්න පුළුවන්කම තියෙන්නේ රූපේම පමණයි. චක්කු විඥාණයෙන් පනවන්න පුළුවන්කම තියෙන්නේ වර්ණ රූපය. කවදාකවත් චක්කු විඥාණයෙන් මොකද්ද? කන නාසය දිව ශරීරය පනවන්න බෑ. චක්කු විඥාණයෙන් පැනවිය හැකි එකම ධර්මතාවය වර්ණ රූපය පමණයි. නේද? චක්කු විඥාණයෙන් අපිට පනවන්න බෑ කන නාසය දිව ශරීරයේ පැනවීමක් සිද්ධ කරන්නට පුළුවන් කමක් නැහැ. කොටින්ම කිව්වොත් පෙනීමෙන් තොරව ඇහැ පනවන්න බෑ. නේද? ඇහිීමෙන් තොරව කන පනවන්න බෑ. දැනීමෙන් තොරව නාසය හෝ ගන්ධය හෝ මොකද්ද? දිව හෝ රසය හෝ කය හෝ පොට්ටබ්බේ පනවන්න බෑ. අපි කියනවානේ ගන්ධයක් එනවා කියලා දැනගැනීමකින් තොරව පුළුවන් ද නාසය පනවන්න? ඇයි බැරි? මේ පනවන්නේ. ඒ පනවන්නේ නාසයද? තොර මේ කියලා අල්ලනකොට උපදින්නේ දැනීමක් නේද? ඒ උපදින දැනීම මොකද්ද? කාය විඥානයේ පහළවීම. තොර කාය විඥානයේ පහළවීම තුල ඔබ පනවන්නේ මොකද්ද? කය ඇති බවට පොට්ටබ්බේ ඇති බවට පනව ගන්න. මොකද කාය විඥානයෙන් නහය පනවන්න පුළුවන්ද? පුළුවන්ද? මන් දන්නේ නැහැ. කොහේ හරි බුද්ධ දේශනාවේ තියෙනවද කාය විඥාණයෙන් නහය පනවපු ක්‍රමයක්? තියනවද? නැහැනේ. පනවන්න වෙන්නේ. කාය විඥාණයෙන් නහය
ඉතින් අපිට එහෙමනම් කියන්න වෙන්නේ මොකද්ද? කායංච මොකද්ද? පටිච්ච ඝානංච uppajjati කාය විඥාන. කයට නහය වැදිලා කයට නහය ස්පර්ශ වෙලා උපදින්නේ මොන විඥානේද? කයට නහය ස්පර්ශ වීමෙන් උපදින විඥානය කුමක්ද? නෑ ඔබට තේරුම් යන්න මං කියන්නේ මම දන්නේ නැති හින්දා. මම එහෙම දෙයක් දන්නේ නැහැ, අඳුනගෙන නැහැ. කයට නහය ස්පර්ශ වෙලා උපදින විඥානේ. එහෙනම් මතක තියාගන්න අපි පුදුම දුෂ්ටියක පුදුම වැරද්දක ගමන් කරනවා. ඒක එසේ මෙසේ දුෂ්ටියක් නන් නෙවෙයි, ඒක එසේ මෙසේ වැරද්දක් නන් නෙවෙයි. ඒ වැරද්දේ බරපතලකම නොදන්නා කම නිසාම මහා ධර්මස්කන්ධයක් තමයි වැහිලා තියෙන්නේ. මහා අති ගාම්භීර වූ පටිච්ච සමුප්පාද පංච උපාදානස්කන්ධ ධර්මයයි වැහෙන්නේ ඒ දෘෂ්ටිගත වීම නිසා. ඒකයි කිව්වේ මේ සක්කාය දිට්ඨිය කියන එක එසේ මෙසේ දෘෂ්ටියක් නෙවෙයි, ඒක පුදුම දෘෂ්ටියක්. එකිනෙකට පැටළුණු අග මුල ලියාගන්ට බැරි තරම් හිරවුණු දෘෂ්ටියක්. එහෙමනම් ඔන්න අපි මතක තබා ගත යුතුයි චක්කු විඥානයේ පහළ වීම ඇති කල්හිම, එහෙම නැත්නම් පෙනීම ඇති කල්හිම ඇහි ඉපදීම රූපේ ඉපදීම වේ නේද? ඇහිම ඇති කල්හිම කනේ ඉපදීම වේ නේද? දැනීම ඇති කල්හිම ගන්ධයන්ගේ දැනීම කියලා කියමු, නැත්තම් තේරුම් ගන්න බෑනේ. ඇති කල්හිම මොකද්ද? නාසය ඉපදීම වේ. රසයේ ඉපදීම ඇති කල්හිම රස දැන ගැනීම ඉපදීම ඇති කල්හිම දිවේ ඉපදීම වේ. පොට්ටබ්බයන්ගේ දැන ගැනීමේ ඉපදීම ඇති කල්හිම කයේ ඉපදීම වේ. කොටින්ම කිව්වොත් චක්කු විඥාණය ඇති කල්හිම ඇහි ඉපදීම වේ. සෝත විඥාණය ඇති කල්හිම කනේ ඉපදීම වේ. ගාන විඥාණය ඇති කල්හිම නාසයේ ඉපදීම වේ. දිව්‍යා විඥාණය ඇති කල්හිම දිවේ ඉපදීම වේ. කාය විඥාණය ඇති කල්හිම කයේ ඉපදීම වේ. මනෝ විඥාණය ඇති කල්හිම මනසේ ඉපදීම වේ. දැන් එහෙරන් තේරුම් ගන්නට පෙනීම නැත්තම් ඇහැ රූපේ අත්දැකීමක් නැහැ. ඇහිම නැත්තම් කන සද්ද අත්දැකීමක් නැහැ. නේද? එතකොට බීරට කනක් නැද්ද? බීරට කන නැද්ද? හැබැයි අපිට පේනවා බැලුව බැලමට කන තියෙනවා, බීරට ඇහෙන්නේ. ඉතින් අපි කන පනවල තියෙන්නේ මොකෙන්ද? චක්කු විඥාණයෙන් කන පනවගෙන. හොයෙන්ද පනවගෙන තියන්නේ අපි? හරි පුදුම සහගතයි මෙව්වා, මේ කිසිසේත්ම නොවිච්ච කාරණා. වෙන්ටම බැරි දෙයක් සිද්ධ වෙලා. අර කියනවානේ මොකද්ද? අබුද්දස්ස කාලේ ලබුත්තිත්තයි කියලා. අන්න ඒ වගේ අබුද්දස්ස කාලේ මොකක්ද වෙලා තියෙන්නේ? චක්කු විඥාණයෙන් කන පනවාගෙන, චක්කු විඥානයේ ඉපදීමත් එක්කලා කන පිළිබඳ දැනගෙන. ඉතින් හරිම සතුටු වෙන්න කාරණා නෙවෙයි, සෝචනීය කාරණා මෙව්වා. ඒ දෘෂ්ටියම ඇති මොකක් වෙන්නද? එතනින් එහාට ධර්ම අභිසමය නොවෙන්න. දැන් ඊට පස්සේ
බීරා පනව ගත්ත මදිවට බීරාගේ කන පනව ගත්තා. අර යස අපූර්වට බීරට කන් දෙක තියෙනවා. යස අපූර්වට අර කාක්කෙක් හඬ ගහන කෑ ගහන හඬ ඇහෙනවා. මේක බීරි නිසා මේකට ඇහෙන්නේ නැහැ. දැන් ඔබ කල්පනා කරලා බලන්නකෝ. ඒ කාක්කගේ අත්දැකීම ගත්තේ ඔබ චක්කු විඤ්ඤාණයෙන්ද සෝත විඤ්ඤාණයෙන්ද කාක්කගේ හඬ ගත්තේ? ඔබ භුක්ති විඳින්නේ කොහෙන්ද? සෝත විඤ්ඤාණයේ ඉපදීමත් එක්කලා කනේ සහ සද්දේ පහළ වීමත් දැක්කා. බීරාගේ මානසික මට්ටමින් අරගෙන බැලුවොත් බීරාගේ ලෝකේ කවදාකවත් සෝත විඤ්ඤාණේ පහළ වෙලා නැති නිසා කනේ අත්දැකීම හෝ ශබ්දයේ අත්දැකීම ලබන්න පුළුවන් කමක් නැහැ. බීරාගේ ලෝකේ කන ඉපදිලත් නැහැ, ශබ්ද ඉපදිලත් නැහැ. එහෙම නැත්ත කතාව. බීරාගේ ලෝකේ කන පහළ වෙන්නෙත් නැහැ, ශබ්ද පහළ වෙන්නෙත් නැහැ. හැබැයි අපේ ලෝකේ බීරත් පහළ වෙනවා, බීරාගේ කනත් පහළ වෙනවා, කපුටත් පහළ වෙනවා, කපුටගේ හඬත් පහළ වෙනවා. ඒකේ තියෙන විශේෂ පුදුමයට කාරණා මොකද්ද? මොකද්ද? බීරව ඇහැ කන නාසය දිව ශරීරයෙන් යුක්ත බීරව දකින්නේ කොහෙන්ද අපි? චක්කු විඤ්ඤාණයෙන්. පුදුම වැඩේ කියන්නේ චක්කු විඤ්ඤාණයෙන් ඇහත් මුණ ගැහිලා, කනත් මුණ ගැහිලා, නාසයත් මුණ ගැහිලා, දිවත් මුණ ගැහිලා, කයත් මුණ ගැහිලා ඒ මදිවට එක බීරාගේ බවට පත් කළා. ආයි ගැලවෙන්න පුළුවන් දෘෂ්ටියක නෙවෙයි බැහැගෙන තියෙන්නේ. දැන් අපි කියනවා අනේ සංසාරික හැටි මේකගේ පෙර අකුසලයක් නිසා මුගේ කන ඇහෙන්නේ නැහැ. ඉතින් එහෙම කියලා දුක් වෙලා අනේ මෙවන් සංසාරයකින් ඇති වැඩේ මොකද්ද? මෙවැනි ලෝකෙකින් ඇති වැඩේ මොකද්ද? අනේ මන්නම් මේ ලෝකෙට කැමති නෑ. අනේ දෙයියනේ කොයිතරම් කැමති නොවුනත් මොකද්ද? සක්කාය දිට්ඨිය ප්‍රහීන කරගන්නේ නැතිව ලෝකේ කෙරවල දකින්නේ නැතිව ඇහැ කන නාසය දිය ශරීරයේ කෙරවලක් නොමැතිව දුක කෙරවල කිරීමක් හෝ ලෝකේ කෙරවල කිරීමක් කරගන්නට පුළුවන් කමක් නැහැ. එනිසා මේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ට මිසක මොකද? අඥානවන්ත භාවයෙන් ලෝකයේ කෙරෙහි කලකිරින්නන්ට නොවේ. අර ප්‍රශ්නයක්. හැබැයි මෙහෙමයි. අපිට ලෝකයේ ගැන ඇතිවෙන කලකිරීමක් තමයි ධර්මයේ ගවේෂණය කරන්නට යොමු කරන්නේ. නමුත් ඒ ලෝකයේ පිළිබඳ ඇතිවෙන කලකිරීමම ධර්ම අවබෝධය නෙවෙයි. ලෝකයේ අප්‍රිය වීමම ධර්ම අවබෝධය නෙවෙයි. ලෝකය අවබෝධ වෙච්ච දවසට අප්‍රිය වෙන්නේ ඇයි? අවබෝධ වෙච්ච දවසට ලෝකෙ ඉක්මවනවා. අය අප්‍රිය කරන්න නිත්‍ය ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් කල්පනා කරගන්න ඇහි පහළවීම සිද්ධ වෙන්නේ විඥානයේ පහළවීම ඇති කල්හි. එහෙනම් මේ වෙලාවේ පේනවා කියන සිත සකස් වෙන්නේ දැනගන්නේ මේ වෙලාවේ සකස් වෙන විඥානය තුලින්. ඒ විඥානය ආපු තැනක් නැති, යන තැනක් නැති, තිබුණු තැනක් නැති. නේද? ආපු තැනක් නැති, යන තැනක් නැති, තිබුණු තැනක් නැති හේතු ප්‍රත්‍යයෙන් සකස් කරපු ධර්මතාවයක් මොකද්ද? විඥානය ඇති කල්හිම ඉපදිච්ච නාම රූප අධ්‍යක්ීම. නාම රූප ඇති කල්හිම ඉපදිච්ච විඥානයේ අධ්‍යක්ීම මිසක විඥාණයෙන්තර නාම රූපයක් හෝ නාම රූපයෙන්තර විඥානයක් ප්‍රකාශයට පත් කළ නොහැකි. මෙන්න මේ විදිහට දකිනකොට ආය අල්ලගෙන තියාගන්න හැක් හම්බ වෙනවද? අල්ලගෙන තියාගන්න හැක් හම්බ වෙනවද? ඇහිම ඇති කල්හිම උපදින කන ශබ්දය ආවේ නැති, යන්නේ නැති,
පැවතීම නිට්ටයව ස්ථිරව යමක් දෙයක් වශයෙන් ප්‍රකාශ කළ නොහැකි හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච ධර්මතාවයක් විදියට දකිනකොට මොකක් වෙනවද? ඒ නිට්ටය භාවයෙන් ස්ථිර භාවයෙන් පණවන්නට බෑ කියලා නුවණ පිහිට. අන්න එදාට ඇහි පිහිටීම අවසන් වෙනවා. කනේ පිහිටා සිටීම අවසන් වෙනවා. ඇහැ ඉක්මවනවා, කන ඉක්මවනවා, නාසය ඉක්මවනවා, දිවකය මනස ඉක්මවනවා. අන්න එතනදී ලෝකේ ඉක්මවනවා. ලෝකේ ඉක්මවා කියලා කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය නිට්ටය භාවයේ පිහිටලා ඇති බවට අරගෙන කොයිතරම් ඇති බවට ගත්තාත් එයාට හම් වෙන්නේ නැති බවමයි. දැන් මිරිඟුවේ වතුර ඇති බවට ගන්න හැමෝටම කොයිතරම් හොයාගෙන ගිහිල්ලා අන්තිමට නැති බව තුල වෙහෙසටපත් වීමද නැද්ද තියෙන්නේ? ඇත නැත අන්ත දෙක අතර වෙහෙසෙනවා. හැබැයි මිරිඟුව බවට දැකපු කෙනාට නැවත වතුර පිළිබඳව කතාවක් කරන්නට යන්නෙම නැහැ. එදාට වතුර ඇත හෝ නැත කියන අන්තයන්ටපත් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ විඥානයේ සකස් වීම තුළ උපදින ඇහැ කන නාසය දිව ශරීරයේ මායාකාරීත්වය මුලාව අවබෝධ කරපු දවසට නැවත ඇති බවට පාත්‍ර වීමක් හෝ ඇති දෙහි නැතිවීමක් හෝ ඇති දෙහි වෙනසීම නිසා එන්නා වූ දුක කලකිරීම ජාතිපි ජරාපි ව්‍යාධිපි මරණම්පි ප්‍රිය විප්පයෝග අප්‍රිය සංපයෝග යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛං කියන සියලු දුක් රසෙන් මිදෙන වෙයි. ඔබ දැනගත්තා කොටින්ම කිව්වොත් මේ ඇහැ කන නාසය දිව ශරීරයෙන් පිරිච්ච ලෝකේ ඝනුදෙනුව තියෙන්නේ පංච උපාදානස්කන්ධය මත පිහිටා බව. පංච උපාදානස්කන්ධය ඇත්ත දකිමින් පංච උපාදානස්කන්ධේ ඉක්මවීම ලෝකේ ඉක්මවීම බව ප්‍රඥා ඇසෙන් නුවණින් දැක අන්න ලෝකේ කෙරවල දුකේ කෙරවල ලබන මාර්ගී ප්‍රතිපදාව අවබෝධයටපත් වෙනවා. ඉතින් අපි අද දවසේ ධර්ම සාකච්ඡාව තුළින් බලාපොරොත්තු වුණේ ලෝකය පිළිබඳවත් ලෝකේ කෙරවල පිළිබඳවත් යන්තාක් දුරට අවබෝධයක් ජීවිතයට ඇති කරගන්නට අපි සාකච්ඡා කරන්නට යෙදුනා වූ ධර්ම කාරණාවන් තම තමන්ට ධර්ම අවබෝධයේ ධර්ම අභිසමයේ පිණිසම හේතු වේවා උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා කියන ආශිර්වාදයන් සිද්ධ කරනවා. ඒ වගේම ධර්ම දේශනේ ප්‍රඥා නාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා වැල්ලන්පිටිය වෙන්නාවත්තේ පදිංචි ජයන්ත පෙරේරා මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් සදැහැති බැතිබර දායකත්වයේ සිදු කරනු ලැබුවා. ඒ හැම දිනාටම ධර්ම අභිසමයේ පිණිසම පිහිට උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා කියන ආශිර්වාද සිදු කරනවා. ඒ වගේම ප්‍රියන්ත පෙරේරා, ජයන්ත පෙරේරා සහ සුමේදා පෙරේරා යන අයගේ ආදරණීය දෙමව්පියන් වෙන මීට වසර 4කට පෙර එනම් 2018 6/20 වෙනි දින පරලෝව සැපත් කොළඹ ඉසිපතන විදුහලේ සේවය කළ විශ්‍රාමලත් පාඨශාලාචාරිණී නාවලගේ තිලකා පෙරේරා දයාබර මෑණියන්ටත් වසර 23කට පෙර නම් 1999 12/13 වෙනි දින පරලෝව සැපත් විශ්‍රාමලත් විදුහල්පති ඩී.ඒ. ස්ටීවන් පෙරේරා දයාබර පියාණන්ටත් මේ පින්පෙත් අනුමෝදන් කරමි. අනුමෝදන්ම වෙත්වා. වහවහාම ධර්ම අවබෝධයේ පිණිසම පිහිටත්වා හේතුපකාරක ධර්මයක් භවිතෙම පත්වෙත්වා කියන ආශිර්වාදයන් සිදු කරනවා. ඒ වගේම පරලෝසපත් නාවලගේ සනරත් කුරේ ආතාටත් දෝන රූපවතී පලිහේන ආරච්චිටත් සුමනසිරි වැන්දබෝනා එම්.පී. ධර්මසේන සලමන් පෙරේරා යන මාමලාටත් එන් කරුණලතා කුරේ ලොකු පුංචි අම්මාටත් ඕජී ගුණදාස ඇල්බර්ට් එදිරිසිංහ පී.කේ. එඩ්වින් යන බහප්පාටත් පවුලේ පරලෝසපත් සියලුම ඥාතිත මිත්‍රාදීන්ටත් මේ පින්පෙත් අනුමෝදන් කරමි. අනුමෝදන්ම වෙත්වා.
උතුම් ධර්ම අභිසමයේ පිණිසම හේතුපකාරක ධර්මයක් බවටම පත්විත්වා කියන ආශිර්වාද සිදු කරනවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන දෙමාපියන් සොයුරු සොයුරියන් සහ දූ දරුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. උතුම් ධර්ම අභිසමයේ පිණිසම හේතු වෙත්වා. සැමට ධර්ම අභිසමයේ පිණිසම ප්‍රඥා පෞරක් පාරමිතාවක් බවටම පත්වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. යහපතක්ම වෙත්වා. ද්වේෂක්ඛයෝ නිබ්බානං